නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මස්කන්ධයන් අතරින් අභිධර්ම පිටකයට අයත් ධම්මසංගණි ප්‍රකරණයෙහි දැක්වෙන මාතිකා පිළිබඳව තමයි මාතිකා වැඩසටහන ඔස්සේ අප හඳුනා ගන්නට යෙදෙන්නේ. මාතිකා කියලා කියන්නේ මාත්‍රිකා කියන එක. මාතිකා අපි ප්‍රධාන කොටස් දෙකක් හැටියට දැක්ක මූලික වශයෙන්ම කතා කරනකොට එකදී තික මාතිකා සහ දුක මාතිකා කියලා. එතකොට තික මාතිකා කියලා කියන්නේ තුනේ කොටස්. ඒ කියන්නේ මාත්‍රිකා තුනක එකතුවක්. ඒ තුනේ එකතුව තමයි ත්‍රිකයක් කියලා අපි හඳුනාගත්තේ. ඒ ත්‍රික මාතිකා ත්‍රිකයන් නැතිනම් තික මාතිකාවන් 22ක් අපි එහිදී ප්‍රධාන වශයෙන්ම දැක්කා. 22 පිළිබඳවම එහි ස්වરૂප ලක්ෂණයන් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ තික මාතිකාවන්ට අනතුරුව ඊට පස්සේ අපට දකින්නට ලැබෙන්නේ දුක මාතිකා පිළිබඳව. අවසාන වශයෙන් අපි දුක මාතිකාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට ගිහිල්ලා හේතු ධර්මයන් පිළිබඳව හේතු දුකේ පිළිබඳව කතා කරනකොට හේතු ධම්මා න හේතු ධම්මා කියන මේ දුකෙහි හේතු ධම්මා කියන කරුණ පිළිබඳව මාතිකාව පිළිබඳව යම් හඳුනා ගැනීමක් සිදු කරන්නට යෙදුණා. හේතු කියනකොට දැන් අපි ගොඩක් වෙලාවට හේතු ගැන කතා කරනවානේ. මෙහෙම හේතු වෙනවා, මේ ඵලය නිෂ්පාදනය වීම සඳහා මේ හේතුවක්. ඒ විදිහට අපි හේතු පිළිබඳව කතා කරනවා. ඒකට මොකද්ද මේ හේතු කියලා කියන්නේ? හේතු කියලා කියන්නේ යම් කිසි දෙයක් ප්‍රභවය වෙන්නට ගුණාත්මකව යම් කිසි දෙයක් නිස්සරේ වෙනවා නම් අන්න ඒ බඳු දේවල් තමයි හේතුයි කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් එක අභ්‍යන්තරව සිට සෑම වෙලාවකදීම ඒ දේස් නිකුත් කිරීමට නැත්නම් ප්‍රභවය කිරීමට හට ගැනීමට හේතුවක් බවට පත් වෙනවා. කොහොඹ ගහක් හැදෙන්නට කොහොඹ බීජය හේතුවක්. එතකොට අනිකුත් ප්‍රත්‍ය ධර්මයන් ටික එකතු කරගෙන ඒ කොහොඹ බීජය මගින් කොහොඹ ගහක් සකස් කරනු ලබනවා. එතකොට කොහොඹ බීජය හේතු කරගෙන තමයි ඒ කොහොඹ ගහ හටගත්තේ. ඒකට යම් කිසි දේවල් බාහිරව එකතු වුණා නම් ඒ එකතු වූ දේවල් ප්‍රත්‍යයන් හැටියට හඳුන්වනු ලබනවා. එතකොට මෙන්න මේ හේතු කියන කරුණ දිහා බලනකොට යම් කිසි ඵලයක් යම් කිසි දෙයක් නිෂ්පාදනය කරන්නට උපදවන්නට මූලය හැටියට අපි සලකනු ලබන දේ තමයි හේතු කියලා වචනයෙන් අපි දකින්නේ. මෙන්න මේ හේතුව බුදුරජාණන් වහන්සේ නව ආකාරයකට බෙදා දක්වලා තියෙනවා කියන එක දැනගත්ත. ඒ තමයි පසුගිය සතියේ අපි ඒ පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. කුසල අකුසල අව්‍යාකෘත වශයෙන්. කුසල හේතු කියලා කිව්වේ අලෝභ, අදෝස, අමෝහ කියන මේ මූලයන් තුන. යම් කිසි හිතක මේ හේතු ටික යෙදෙනවා නම් මේ හේතු ටික නිසා ඒ සිත කුසල් සිතක් කියලා කියනවා. හේතු ටික නිසා ඒ සිත කුසල් සිතක් කියලා කියනවා. ඒකට අකුසල් කියලා කියන්නේ ලෝභ, දෝෂ, මෝහ. මේ වලට කියනවා අකුසල් කියලා. එතකොට මේ හේතු ටික යම් තැනක යෙදෙනවා නම් මේ වලට කියනවා අකුසල සිත් කියලා. ඊට පස්සේ අව්‍යාකෘත වශයෙන් තිබෙන සිත්වල කියන්නේ කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියනා වූ ව්‍යාකෘත නොකරන සිත්වල තිබෙන හේතු තිබෙනවා. ඒ වලට කියනවා අව්‍යාකෘත හේතු කියලා. අව්‍යාකෘත අලෝභ, අදෝස, අමෝහ කියන මෙන්න මේ හේතු තුනත් එකතු කරගෙන හේතු 9ක් කියලා කියනවා. කුසල හේතු 3යි, අකුසල හේතු 3යි, අව්‍යාකෘත හේතු 3යි. මේ තමයි නව හේතු. හේතු 9යි. මේ ශාසනයේ හේතු 9ක් පිළිබඳව කතා කරන්නේ. ඒකට ඔන්න ඔය හේතු 9. කාමාවචර භූමියේහි මේ හේතු 9 මේ දෙනවා. කුසල හේතු 3 දෙනවා, අකුසල හේතු 3 දෙනවා, කාමාවචර සිත්වල අව්‍යාකෘත සිත්වල දෙනවා. අර අව්‍යාකෘත හේතු 3ත්. රූපාවචර භූමියේහි රූපාවචර කුසල සිත්වල දෙනවා. කුසල හේතු 3ක්. ඒ වගේම
අව්‍යාකෘත විපාක සිත්වල සහ ක්‍රියා සිත්වල අව්‍යාකෘත හේතු 3ක් යෙදෙනවා. හේතු 6යි. අරූපාවචර සිත්වලත් ඒ විදිහටම හේතු 6ක් ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපරියාපන්න භූමියේදී ගත්තත් හේතු අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ ඒ කුසල සිත්වල කුසල හේතු ටිකත් ඒ වගේම අව්‍යාකෘත නැති විපාක සිත්වල ඒ අනිකුත් අව්‍යාකෘත හේතු 3ක් කියන ආකාරයට හඳුනා ගන්නට පුළුවන් හේතු 6ක්. රූපාවචර අරූපාවචර අපරියාපන්න කියන භූමීන්හි හේතු 6ක් හඳුනා ගන්නකොට කාම භූමියේහි තමයි හේතු 9ක් හඳුනා ගන්න. එකට හේතුව අකුසල් සිත් දෙන්නේ කාමාවචර සිත් විදිහට. ඒක කාම භූමියට අදාළව කාම භූමියේහි යෙදෙන සිත්. එතකොට මෙන්න මේ පාඩම තමයි අපි හඳුනා ගන්නට යෙදුනේ හේතු ධම්මා කියනකොට හේතු ධර්මයෝ කියලා කියන්නේ. ඒකට හේතු ගැන කතා කරනවා වගේම අපිට ඊළඟට තියෙනවා න හේතු ධම්මා. ඒ කියන්නේ න හේතු කියන එක. කතමේ ධම්මා න හේතු මොනවාද හේතු නොවන ධර්මයෝ? තේ ධම්මේ ඨපෙත්වා අවශේෂා කුසලා කුසලා ව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංඛාරක්ඛන්தோ විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා න හේතු. මොනවාද න හේතු කියලා කියන්නේ? න හේතු. එතකොට මෙතන ඒ ප්‍රතිෂේධනාර්ථෙහි වැළැක්වීමෙහි හේතු කියන එක වළක්වාලනවා න කියන පදයෙන්. එතකොට න හේතු කියලා කියන්නේ හේතු නොවන ධර්මයෝ. හේතු නොවන ධර්මයෝ මොනවාද? හේතු නොවන ධර්මයෝ. ඒකට හේතු නොවන ධර්මයෝ කියලා කියන්නේ යම් සිතක ලෝභ දෝෂ මොහ යෙදෙනවා කියලා කියන්නේ ඒක හේතු අකුසල හේතු. අලෝභ දෝෂ මොහ කියලා කියන්නේ ඒවා අකුසල හේතු. ඒවා චෛතසික හැටියට ඒ සිත්වල ක්‍රියාත්මක වනු ලබන දේවල්. එතකොට අන්නේ මූලය අයින් කළාම ඒ මූලය අයින් කළාට පස්සේ ඒ මූලය නොවන අනික් ධර්ම සියල්ලක්ම ලෝභ සිතක ගත්තාම ලෝභය හැරුණුකොට තිබෙන අනිකුත් සියලුම චෛතසික ධර්ම අනිකුත් ඒ සියලු විඥානයේ ඒ සිත සියල්ලම හේතු නෙමෙයිනේ. න හේතු ධම්මා. හේතු නොවන ධර්මය. එතකොට හේතු ධම්මා කියලා කිව්වේ හේතු ටිකට විතරයි. හේතු හැරුණුකොට ඒ සිතක පවත්වනු ලබන අනිකුත් සියලු චිත්ත චෛතසික ධර්මයෝ ඒ සියල්ලම අයිති වෙන්නේ මොකටද? න හේතු ධම්මා කියන එකට. හේතු ධම්මා කියන එකේදී හේතු ටික වෙන්කොට ගන්නවා වගේම න හේතු ධම්මා කියන එකේදී හේතු නොවන ධර්මයෝ හැටියට කතා කරනකොට අනිකුත් සියලුම දේවල් ඇතුළත් කොට දක්වනවා. එතකොට කුසල කුසල අව්‍යාකෘත කියන්නේ අර හේතු කියන දේවල් ටික අතහැරලා දාලා අවශේෂා කුසල කුසල අව්‍යාකෘත කුසල අකුසල අව්‍යාකෘත යම්තාක් සිත් ටිකක් තියෙනවා නම් ඒ කියන්නේ හැම සිතක්ම ඒ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුසල වශයෙන් ගත්තාම කාමාවචර වශයෙන් අකුසලයක් එකතු කරගත්තාම ඒ වගේම අර භූමි හතරටම දාලා අව්‍යාකෘත සිත් ටිකක් ගත්තාම අර හේතු කිව්ව ටික අතහැරලා ඒ කියන්නේ හිත නෙමෙයි අතහරින්නේ ඒකේ තියෙන අර එකම හේතුව අලෝභය නම් අලෝභය අතහැරලා අද්වේෂය නම් අද්වේෂය අමෝහය නම් අමෝහය අතහැරලා ලෝභ සිත නම් ලෝභය කියන චෛතසිකය විතරක් අයින් කළා දාලා දෝෂය නම් දෝෂය නැමැති චෛතසිකය විතරක් අයින් කළා දාලා මෙන්න මේ විදිහට ඒ හේතුව පමණක් එතන ඉවත් කොට දමා ඒකත් එක්ක තියෙන අනික් සියලුම ධර්මයන්ට කියනවා න හේතු ධම්මා. මේවා හේතු නෙමෙයි. මේවා හේතු නෙමෙයි. හේතු නොවන ධර්මයෝ. එතකොට මෙතන මාත්‍රිකා දෙකයි තියෙන්නේ මාත්‍රිකා දෙකයි. එතකොට මේ දෙකක එකතුවක් නැතිනම් මේ දෙක එකට කතා කරන්නේ හේතු ධර්ම සහ න හේතු ධර්ම. මේ දෙක ඇතුළත මේ ඔක්කොම සංග්‍රහ කරන්න පුළුවන්. එතකොට හේතු ධර්ම කියලා කියනකොට අර නව හේතු පමණයි. ඒ වගේම හේතු නොවන ධර්මයෝ කියලා කියනකොට මොනවාද හේතු නොවන ධර්මයෝ බවට පත් වෙන්නේ? හේතු නොවන ධර්මයෝ බවට පත්වන්නේ අර හේතුනට අයත් නැති දේ තමයි හේතු නොවන ධර්මයෝ බවට පත්වන්නේ. ඒ කියන්නේ හේතු නෙමෙයි. හේතු නොවන අනිකුත් සියලුම දෑ
න හේතු ධම්මා කියන මාතෘකාවට ඇතුළත් කොට දමනවා. ඊට පස්සේ අපිට ඊළඟ මාතෘකා ද්විත්වයට යන්නට පුළුවන්. මේවා ගොච්චක හැටියට නැතිනම් මේ ඔක්කොම එකතුන් හැටියට තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. මේකට කියනවා හේතු ගොච්චකය කියලා. මේ ගොච්චකයේ ඇතුලේ මේ එකතුව ඇතුලේ කතා කරන්නේ මේ දුක මාතිකා අරගෙන කතා කරාට මේ දෙකේ කොටස් කතා කරාට මේ ටික ඔක්කොම මේ හේතු සම්බන්ධව තියෙන ගොච්චකයක්. ඒ කියන්නේ මේක දකින්නකො හරියට මේක කුලක් එක භාජනයක් වගේ මේක ඇතුලේ තියෙන හේතු සම්බන්ධ දෙකේ කරුණු තමයි මේක ඇතුලේ තියෙන්නේ. හේතු සම්බන්ධ දෙකේ කරුණු තමයි මේකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකට කතමේ ධම්මා සහේතුක. මේකට කියනවා සහේතුක දුකය කියලා. සහේතුක දුකය. ඒකට කතමේ ධම්මා සහේතුක. මොනවද සහේතුක ධර්මය? දැන් කලින් කිව්වේ කතමේ ධම්මා හේතු කියලානේ. කවර ධර්මයෝ හේතුද කියන එක තමයි ඉස්සෙල්ලා අපි කතා කළේ. මොනවද හේතු කියන කරුණට අයිති වෙන්නේ කියලා. එතකොට දැන් මෙතනදී කතා කරන්නේ කතමේ ධම්මා සහේතුක. මොනවද සහේතුක ධර්මය? සහේතුක ධම්මා කියලා කියනකොට ඒ හේතුන් සහිතව පවතින ධර්මය. එතකොට කියනවා තේහි ධම්මේහි ඒ ධම්මා සහේතුක. ඒ තේහි ධම්මේහි ඒ හේතු ධර්මයන් නිසා ඒ ධම්මා යම් ධර්මයක් සහේතුක වූවා නම් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධයක් තිබෙනවා නම් ීමේ ධම්මා සහේතුකා මේ ධර්මය තමයි සහේතුක ධර්මය කියලා කියන්නේ. එතකොට මේකම අට කතා කාණ්ඩයේදී නැවත විග්‍රහ කරනවා කොහොමද සහේතුක ධර්මය පිළිබඳව හඳුන්වනු ලබන්නේ. විචිකිච්ඡා සහගතං උද්ධච්ච සහගතං මෝහං ඨපෙත්වා. විචිකිච්ඡා සහගත මෝහය උද්ධච්ච සහගත සිත්වල තිබෙන මෝහය අතහැරලා අවශේෂ වූ අකුසලයක් අනික් අවශේෂ වූ සියලු අකුසලයක් චතුසු භූමීසු කුසලං සතර භූමියෙහිම යෙදෙන කුසල් සිත් ටිකත් කාමාවචරස්ස විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේ ඨපෙත්වා චතුසු භූමීසු විපාකෝ කාමාවචර විපාක සිත්වල තියෙන අහේතුක චිත්තුප්පාද අහේතුක සිත් 18 අහේතුක සිත් ටික අතහැරලා චතුසු භූමීසු විපාකෝ සතර භූමියෙහිම තියෙන විපාක සිත් ටිකත් සතර භූමියෙහිම තියෙන විපාක සිත් ටිකත් කාමාවචර කිරියතෝ අහේතුකේ චිත්තුප්පාදේ ඨපෙත්තා තීසු භූමීසු කිරියාව්‍යකත. එතකොට කාමාවචර ක්‍රියාසිත වශයෙන් ගත්තාම අහේතුක සිත් අතහැරලා එතන හේතු නොයදෙන අහේතුක සිත් අතහැරලා තීසු භූමීසු කිරියාව්‍යකතන් තුන් භූමියෙහිම තිබෙන ක්‍රියා අව්‍යාකෘත ධර්මයෝ ීමේ ධම්මා සහේතුකා මේ ධර්මයෝ සහේතුකයි. එතකොට පොදුවේ ගත්තාම අහේතුක ධර්ම ටික අතහැරලා දාලා අහේතුක ධර්ම ටික අයින් කළාට පස්සේ අහේතුක ධර්ම ඉවත් කළාම එතන යම් හේතුත් එක්ක යෙදෙන හේතු සහිත සිත් ටිකක් තියෙනවා නම් ඒ හේතු සහිත සිතේ වේදනාව සංඥාව අනිකුත් යෙදෙන චෛතසික ධර්මතා ටික ඒ වගේම ඒ හේතු සහිත සිතේ විඥානය කියන දේ නැතිනම් සමස්ත චිත්තයම සහේතුක කියන එකට අයිති වෙනවා. ඒකට සහේතුකා කියලා කියන්නේ හේතු නෙමෙයි. සහේතුකයි කියලා කියන්නේ හේතු නෙමෙයි. සහේතුකයි කියන්නේ ඒ හේතුත් එක්ක එකට ඉන්න අනෙක් දේවල්. හේතුත් එක්ක එකට තියෙන හේතු නොවන අනෙක් සියලු ධර්මයන්ට කියන්නේ සහේතුකයි කියලා. මුල් මාතිකාවෙන් කතා කරන්නේ හේතු මොනවද කියලා. ඊට පස්සේ දෙවෙනි එකෙන් ඒකටම අදාළව කතා කළා හේතු නොවන ධර්මය මොනවද කියලා. දැන් මේකෙන් කතා කරනවා සහේතුක ධර්මය මොනවද කියලා. සහේතුක ධර්මය කියලා කියන්නේ හේතු තියෙන තැනක තියෙන අනෙක් සියල්ලම හේතු සහිත ධර්මයෝ. අනෙක් සියල්ලම හේතු සහිත ධර්මයකට කියනවා සහේතුකා ධම්මා කියලා. එතකොට මේ සහේතුකා ධම්මා කියලා කියනකොට මොනවද මේ සහේතුක කියලා කතා කරනකොට විචිකිච්ඡා උද්ධච්ච සහගත මෝහය අතහැරලා දාලා ඊට පස්සේ අවශේෂ අකුසලයක්. එතකොට අකුසල සිත්වල ද්වේෂ ලෝභ සහ ද්වේෂ සහගතයේ චිත්තෝත්පාදයන්හි යෙදෙන ඒ ලෝභ ද්වේෂ දෙකත් ඒ වගේම
අනිකුත් සියලුම චතුසු භූමිසු කුසලං කියනකොට සතර භූමියේහිම කුසල් සිත් ටිකත් අයිති. එතකොට මේ කුසල් සිත් ටික කියලා කියන්නේ කාමාවචර කුසල්, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න කුසල් කියන මේ ඔක්කොම. ඒවල කුසල හේතු තියෙනවානේ. කුසල හේතු තියෙන නිසා ඒකත් එක්ක එකට යෙදිලා තියෙන අනික් සියල්ලටම කියනවා සහේතුකයි කියලා. ඒකට සහේතුක ධර්ම කියලා කියනයි. ඒ ඔක්කොටම යෙදිලා තියෙනවා. කුසලයේ කියන එක ඒ සෑම තැනකටම පොදුවේ ගත්තාම කුසල හේතු ටික යෙදිලා තියෙනවනම් ඔක්කොම සහේතුක ධර්ම කියලා තමයි කියන්නේ. විපාක සිත්වලත් එතකොට ඒ සහේතුක විපාකවල තියෙන ඒ සමස්තය ගත්තාම මේ හිතේ හේතු යෙදෙන නිසා ඒව ඔක්කොම සහේතුකයි කියලා කියනවා. අර අහේතුක චිත්තෝත්පාදයන් වල හේතු යෙදෙන්නේ නැති නිසා ඒවා අහේතුක සිත් නිසා මේකට අයිති කරන්නේ නැහැ. ඒ නිසා අර අහේතුක ධර්මයන් අතහැරලා අහේතුක සිත් ටික අතහැරලා මේකෙදි සහේතුකයි කියලා කියන සහේතුක චිත්තෝත්පාද විතරක් ගණනය කරනවා. සහේතුක සිත්. එතකොට මෙන්න මේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කතමේ ධම්මා සහේතුකා හේතු සහිත ධර්මය මොනවද කියලා. එතකොට සහේතුක ධර්ම කියලා කියන්නේ හේතු නොවන හැබැයි හේතුත් එක්ක එකට තියෙන දේවල් මොනවද කියලා. හේතුත් එක්ක එකට තියෙන දේවල් මොනවද කියලා. එතකොට ඔන්න අපි සහේතුක ධර්ම පිළිබඳව හඳුනා ගන්නකොට අර සියලුම අහේතුක සිත් ටික අතහැරියට පස්සේ ඊට පස්සේ දැන් රූපේහි හේතු යෙදෙන්නේ නැහනේ. අසංකතේහි නිවනට හේතු යෙදෙන්නේ නැහනේ. ඒ නිසා රූපයත් නිර්වාණයත් කියන මේ දෙකම අතහැරියට පස්සේ රූපයයි නිර්වාණයයි කියන මේ දෙකම අතහැරලා රූපේ නිර්වාණය කියන දෙකත් අතහැරලා අහේතුක සිත් ටිකත් අතහැරියට පස්සේ එතන අනිකුත් පවතින සියලුම සිත් ටික එතකොට අර උද්ධච්ච සහගත මෝහය විචිකිච්ඡා සහගත මෝහ කියන මෝහ අවස්ථාවත් අතහරිනවා. ඒ හැරුණකොට අනිකුත් තියෙන සියලුම කුසල අකුසල සිත් අව්‍යාකෘත සිත් ක්‍රියාසිත මේ සියල්ලක්ම හේතු සහිත ධර්ම හැටියට තමයි ඇතුළත් කරගනු ලබන්නේ. හේතු සහිත ධර්ම, සහේතුක ධර්ම. ඊට පස්සේ කතමේ ධම්මා අහේතුකා මොනවද අහේතුක ධර්මය? අහේතුක ධර්ම කියලා කියන්නේ මොනවද? තේහි ධම්මේහි යේ ධම්මා අහේතුකා. එතකොට ඒ ධර්මයන්ගේ නොයදීමෙන් ඒ ධර්මයන්ගේ භාවිත නොවීමෙන් යම් ධර්ම කෙනෙක් අහේතුක වෙනවා නම් ඒ අහේතුක සිත්වල යෙදෙන වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ටිකත් සියලු රූපයත් ඒ වගේම සියලුම ඒ කියන්නේ අසංකත ධාතුවත් කියන මේ සියල්ලම මේ ධම්මා අහේතුකා මේ ධර්මය අහේතුකයි කියලා කියනවා. එතකොට මේ අහේතුක ධර්මයන් පිළිබඳව නැවත අට කතා කාණ්ඩයේදී විග්‍රහ කරලා දක්වනවා. විචිකිච්ඡා සහගතෝ මෝහෝ. විචිකිච්ඡා සහගත මෝහය කියන එක අහේතුක ධර්මයක්. උද්ධච්ච සහගතෝ මෝහෝ උද්ධච්ච සහගත මෝහය කියන එක අහේතුක ධර්මයක්. විචිකිච්ඡාව සහ උද්ධච්චය නිසා තමයි එතනදී ඒක මෝහය කියන එක යෙදුනත් එතනදී දක්වන්නේ නැත්te ඒක හේතුවක් හැටියට සහේතුක සිතක් හැටියට එතන ලෝභ දෝස ආදීදී නැති නිසා එතන මෝහයේ විචිකිච්ඡාව සහ උද්ධච්චය සමගයේදී තියෙන නිසා ඒක අහේතුක දෙයක් හැටියට ඒ සිතේ ඇතුළත් කරනු ලබනවා. ඒ වගේම ද්වේපංච විඥානානි දෙපංච විඥාන සිත් දෙපංච විඥාන සිත්. එතකොට දෙපංච විඥාන සිත් කියලා කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ විඥාන සිත් ටික කුසල විපාක අකුසල විපාක හැටියට තිබෙන අන්න ඒ සිත් ටික අහේතුක සිත් වලට අයිති දෙපංච විඥාන සිත් ටික. තිස්සෝච මනෝ ධාතුයෝ මනෝ ධාතු සිත් ටිකත් ඒ වගේම පංච අහේතුක මනෝ විඥාන ධාතුයෝ අහේතුක මනෝ විඥාන ධාතු සිත් පහත් අහේතුක වශයෙන් තියෙන මනෝ විඥාන ධාතු සිත් පහත් රූපයත් නිර්වාණයත් කියන මේ ධම්මා හේතුකා රූපය සහ නිර්වාණය කියන මේ දේවල් අහේතුක ධර්ම හැටියට දක්වනවා. අපි සිත් වශයෙන් යම් පමණකට මුලින් හඳුනාගත්ත නිසා මේ දේවල් වෙන වෙනම නැවත බෙදා දැක්වීමක් සිද්ධ කරන්නේ නැත්තේ. එතකොට අපිට අහේතුක ධර්ම පිළිබඳව එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රධාන වශයෙන් මොනවාද අහේතුකයි කියලා කියන්නේ එහි හේතුෙහි ක්‍රියාකාරීත්වයක් නැහැ. හේතුෙහි ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ නිසා හේතු
ක්‍රියාකාරීත්වයක් නැති සියලුම තැන තියෙන්නේ අහේතුක ධර්මය. ඒ සිතෙහි හේතු යෙදීමක් නැති නිසා. ඒකට විචිකිච්ඡා, උද්ධච්ච සහගත මෝහය, දෙපංච විඥාන සිත්, මනෝ ධාතු සිත් ටික, ඒ වගේම පංච අහේතුක මනෝ විඥාන ධාතු සිත් ටික, රූපේ නිර්වාණය කියන මේ ධර්ම අහේතුක ධර්ම හැටියට විග්‍රහ කොට දක්වනවා. එතකොට මේ සහේතුක දුකය, සහේතුකා ධම්මා, අහේතුකා ධම්මා කියන මේ දුකේ තමයි බෙදා දක්වන්නේ. කතමේ ධම්මා සහේතුකා, කතමේ ධම්මා අහේතුකා. කවර ධර්මයෝ සහේතුකද, කවර ධර්මයෝ අහේතුකද කියලා මේ බෙදා දැක්වීම සිද්ධ කරන්නේ අන්න ඒ ආකාරයට. එතකොට අපිට ඊළඟ දුකේට යන්නට පුළුවන්කම තිබෙනවා. හේතු සම්පයුත්ත දුකය. කතමේ ධම්මා හේතු සම්පයුත්තා. කවර ධර්මයෝද හේතු සම්ප්‍රයුක්ත වෙන්නේ? කවර ධර්මයෝද හේතු සම්ප්‍රයුක්ත වෙන්නේ? එතකොට තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුත්තා වේදනාඛන්‍தோ සංඥා සංඛාර විඥානඛන්‍தோ මේ ධම්මා හේතු සම්පයුත්තා. එතකොට මේ සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ ඒකත් එක්ක එකට යෙදිලා තියනවා කියන එක. සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ ඒ හා සමග එකට යෙදී පවතිනවා කියන එක. එතකොට ඒ හා එකට යෙදී පවතිනකොට අන්න ඒ එකට යෙදී තියෙන ධර්ම පිළිබඳව තමයි හඳුන්වනු ලබන්නේ සම්පයුක්ත ධර්ම කියලා. එකට සම්ප්‍රයුක්තයි. එතකොට සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ එකට සංයෝජ එකට එකතු වෙලා එකට පවතිනවා කියන එක. අනේ සම්ප්‍රයුක්ත භාවය තේහි ධම්මේ හේ ධම්මා සම්පයුත්තා වේදනාඛන්‍தோ සංඥා සංඛාර විඥානඛන්‍தோ මේ ධම්මා හේතු සම්පයුත්තා. එතකොට මේ අටකථා කාණ්ඩයේදී නැවත ඒ කරුණ බෙදා දක්වනවා කොහොමද හේතු සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ කියන එක පිළිබඳව. විචිකිච්ඡා සහගතං උද්ධච්ච සහගතං මෝහං තපෙත්තවශේෂං අකුසලං චතුසු භූමීසු කුසලං කාමාවචරස්ස විපාකතෝ අහේතුක චිත්තුප්පාදේ තපෙත්තා චතුසු භූමීසු විපාකෝ කාමාවචර කිරියතෝ අහේතුක චිත්තුප්පාදේ තපෙත්තා තීසු භූමීසු කිරියාව එකතන් මේ ධම්ම හේතු සම්පයුක්ත. දැන් බොහොම පැහැදිලිව බෙදා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කළානේ සහේතුකයි කියලා. සහේතුක වූ ධර්ම ටිකම හේතු සම්ප්‍රයුක්තයි. යම් තැනක හේතු තියෙනවා නම් ඒ හේතු සහිත වූ දේ අහේතුක වෙන්නේ නැහැ. හේතු සම්ප්‍රයුක්තම තමයි. හේතු සම්ප්‍රයුක්තම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතන හේතුව තියෙනවා. ඒ නිසා ඒවලට කියනවා හේතු සම්ප්‍රයුක්ත සිත් කියලා. හේතු සම්ප්‍රයුක්ත සිත්. හේතු හා එකට පවතින දේවල්. හේතුව එතන යෙදී පවතින. ඒ නිසා හේතු සම්ප්‍රයුක්ත අවස්ථාවන් හේතු එකට යෙදී පවත්නා දේ හැටියට හේතු සම්ප්‍රයුක්ත සිත් ටික හඳුනා ගන්නට පුළුවන්. අර සහේතුක සිත් ටිකම. එතකොට සියලු අකුසලය අර මෝහ සහගත අවස්ථා දෙක අතහැරලා උද්ධච්චය සහ විචිකිච්ඡා සහගත මෝහ කියන අවස්ථා දෙක අතහැරලා සතර භූමියේහිම ඒ අකුසලයත් සතර භූමියේහිම කුසලයත් ඒ වගේම කාමාවචර විපාක වශයෙන් ගත්තාම අන්නේ කාමාවචර විපාක වශයෙන් අහේතුක සිත් ටික අතහැරලා කාමාවචර විපාක විදිහට හම්බ වෙනවානේ අහේතුක සිත්. එතකොට දැන් අකුසල විපාක ආදී දේවල් අපි සහේතුක කියලා ගන්න නැහැනේ. විපාක ගත්තාම සහේතුක අහේතුක කියලා කොටස් දෙකකට බෙදෙනවා. අකුසල විපාක අමුතුවෙන් අපි සහේතුක අහේතුක බෙදන්නේ කොහොමත් එතන හේතු යෙදීමක් නැති නිසා ඒවා හේතුකමයි. ඒකට කුසල විපාකවලදී අපි බෙදනවා සහේතුක විපාක සහ අහේතුක විපාක කියලා. එතකොට අහේතුක විපාක කියලා කියන්නේ කුසල විපාකයේ ඇතුලේ යම් තැනක හේතු යෙදීමක් නැතිනම් ඒ සෑම තැනකම තියෙන්නේ අහේතුක කියන දේ. එතකොට ඒ උදාහරණයක් ඇටියට අපි කුසල විපාක විදිහට තියෙන කුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන ආදී සිත් ගත්තාම ඒ වගේම ඒ කියන්නේ සම්තිරණාදී සිත් ගත්තාම සම්පටිච්චන සම්තිරණාදී ඒ චිත්තයන් ගත්තාම ඒ තැන්වලදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ සියල්ලම අහේතුක සිත් කියන එක. අහේතුක සිත්. එතකොට ඒ කුසල විපාක විදිහට ලැබුණත් ඒ අහේතුකයි. හේතු යෙදෙන්නේ නැහැ. එතකොට අන්නේ අහේතුක සිත් ටික අතහැරලා අනික් තියෙන කාමාවචර විපාක සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික ආදී ඒ විපාක සම්තතිය මෙතනදී ගණනය කරනු ලබනවා විපාක සිත් හැටියට. එතකොට මේ තමයි
සහේතුක විපාක කියලා කියන්නේ. එතකොට මේ ඒ සහේතුක විපාක සිත්වල ඒ අනික් පවත්නා ධර්මයන් ඒ තියෙන අනිකුත් පවත්නා ධර්මයන් හේතු සංප්‍රයුක්ත ධර්මයන් හැටියට තමයි ගන්න. ඒ වගේමයි අව්‍යාකෘත කියලා කියනකොට අර විපාක ටිකේදී අහේතුක විපාක කියන දේවල් නැතුව අනිකුත් සියල්ලම සහේතුක විපාක හැටියට ගන්නවා. තීසු භූමියසු කිරියා අව්‍යාකතං. එතකොට අහේතුක සිත් ටික අතහැරලා සහේතුක ක්‍රියා කියන මෙන්න මේ ක්‍රියාසිට ටික සියල්ලක්මත් ගන්නවා. මේ ධම්ම හේතු සංපයුක්තා. මේ ධර්මයෝ හේතුත් එක්ක එකට යෙදිලා තියෙන්නේ. හේතුත් එක්ක යුක්තයි. හේතු වලින් යුතුයි. මේ අයත් එක්ක හේතු ටික තියෙනවා. ඒකට අන්නේ හේතු ටික යෙදෙන පරිසරය තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. මෙන්න මේවා හේතු සංප්‍රයුක්ත ධර්ම කියලා. එතකොට කතමේ ධම්මා හේතු සංපයුක්තා කියනකොට ඒ ධර්මයෝ හේතු සංප්‍රයුක්ත ධර්මයෝ. දැන් මේවා අපි තේරුම් ගන්නකොට මේ වචන භාවිතය පිළිබඳව අපිට තේරුම් ගැනීම ඒ තිබෙන අවබෝධය වැදගත් වෙනවා. වචන භාවිතය පිළිබඳව තියෙන අවබෝධය තේරුම් ගැනීම කියලා කියන්නේ අපි වචන පිළිබඳව දකිනකොට අපිට සංප්‍රයුක්ත මොනවද විප්‍රයුක්ත මොනවද සහේතුක අහේතුක කියන්නේ මොනවද කියන වචන ගැන තේරුම් ගැනීම එක පැත්තකින් අපිට ධර්ම කාරණා තේරුම් ගැනීමෙහිදී ඉතාමත් පහසුවක් සලසන දෙයක්. ඒ වගේම තමයි එතනින් එහාට ගියාම අපිට ලැබෙන විමසා බලන්නට ධම්මවිචය වැඩි දියුණු කරගන්නට ලැබෙන අවස්ථාව. ඔබට සම්මර්ෂණය කරනකොට අර සත්පුද්ගල භාවය කියන ස්වභාවයෙන් එහාට ගිහිල්ලා සියුම්ම විමසා බලන කෙනෙකුට විමසා බලන්නට පුළුවන් මොනවාද සහේතුක ධර්ම කියලා කියන්නේ. එතකොට අර දැන් අපි කය විච්ඡේදනය කරලා බලනවානේ කේසා ලෝමා නඛා දන්තා මේ ආදී ලෙස රූපේ පිළිබඳව විච්ඡේදනය කරනකොට අපි ඒ කය විච්ඡේදනය කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ලෙස අපි මේක විච්ඡේදනය කරනවා. අන්නේ ධර්මයන් පිළිබඳව අපි විච්ඡේදනය කරලා බලනවා වගේ අපිට පුළුවන්කම තියෙනවා සිත විච්ඡේදනය කරලා බලන්නට. එතකොට එතනදී අපි දකිනවා සිතෙහි යෙදෙන ධර්ම. හේතු ධර්ම සහ න හේතු ධර්ම කියලා කොටස් දෙකකින් අපි සම්මර්ෂණය කරනවා. මේ සිත් ටික සහේතුක මේ සිත් හේතු සහිත ධර්මයෝ. මේ සිත් ටික හේතු රහිත ධර්මයෝ. හේතු කියන්නේ මේ දේවල් හේතු නොවන ධර්මයෝ කියන්නේ මේ දේවල් ටික. හේතු විප්‍රයුක්ත ධර්මයෝ තමයි මේ හේතු සංප්‍රයුක්ත ධර්ම තමයි මේ ධර්මයෝ කියලා අපි බලනවා. එතකොට මනසෙන් අපි අර සත්වයක් පුද්ගලයෙක් කියලා කෙනෙක් ව්‍යවස්ථාපනය කරගන්න තැනක සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා වැරදිවට කල්පනා කොට තබන තැනක අපි නිවැරදි ව්‍යවස්ථාපනයක් සිදු කරනවා. මෙන්න මේ වගේ සිතක් නේද හටගෙන නැති වෙලා යන්නේ. මේ සිතෙහි තියෙන ගති ලක්ෂණ ටික මේක නේද? මේ හේතු ටික යෙදුනහම ඒ හිත සහේතුක වෙලා තියෙනවා. ඒකට සහේතුක සිතකට විපාක ගෙනවිත් දෙන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආදී ලෙස පින්තුනේ අපිට පුළුවන් මේක වර්ගීකරණය කරගෙන අපේ ධම්මවිචය සම්බොජ්ජංගය වැඩි දියුණු කරන විදිහට අපිට මේ පවත්වාගෙන යන්නට මේ මානසිකාරය පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පවත්වා ගැනීම ඊටාම වැදගත් කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ධර්ම ආශ්‍රව ධර්ම ටික දුරු කරගන්නට. ගොඩක් වෙලාවට මේ ධම්මවිචය ආදී සම්බොජ්ජංගයන් දියුණු වෙන ආකාරයට මනස පවත්වන්නට ගොඩ දෙනෙක් උත්සාහවත් වන්නේ නැහැ. ඒ කියන්නේ අර නිකන් ඉන්න වෙලාවක උනත් මේ වගේ අර ගැඹුරු විෂයන් පිළිබඳව තමන්ගේ හිත යොදවන්නේ නැහැ. හැබැයි ධම්මවිචය සම්බොජ්ජංගේ නූපන් ධම්මවිචය සම්බොජ්ජංගේ උපදින්නටත් උපන් ධම්මවිචය සම්බොජ්ජංගයේ නැවත තව තවත් වැඩි දියුණු වීම පිණිසත් හේතු වන දෙයක් තමයි ගම්බීර ඥානචර්ය පච්චවෙක්කනතා කියලා කියන්නේ. ඒ කියන්නේ ගැඹුරු ඥානචර්යාවන් ප්‍රඥාව හැසිරෙන්නට තිබෙන ගැඹුරු විෂය පරාසයන් පිළිබඳව අපි කල්පනා කිරීම, ඒ ගැඹුරු විෂය පරාසයන් පිළිබඳව අපි සිතීම කියන එක ඊටාම අත්‍යවශ්‍ය වුණා. අන්න ඒ සඳහා තමයි මේ ධර්මයන් පිළිබඳව අපි විශ්ලේෂණය කර ගැනීම අවශ්‍ය වන්නේ. කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ විග්‍රහය අවශ්‍ය වන්නේ නැහැ නේද? ඇයි අපි මෙච්චර මහන්සියලා මේ දේවල් ඉගෙන ගත යුත්තේ කියලා. හැබැයි මේ ධර්ම පිළිබඳව ඉගෙන ගන්නකොට තමයි මෙහි ප්‍රණීතතර භාවයක් දැනෙන්නේ. සහ අර ධම්මවිචය ආදී සම්බොජ්ජංගයක් අපිට දියුණු කරන්න පුළුවන්කම තියෙන, වඩන්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ආකාරයට මේ ධර්මයන්ගේ තිබෙන
මේ ස්වභාවයන් පිළිබඳව අපි අසා දැනගෙන තිබීමෙන් පමණයි අපිට එතනට යන්න පුළුවන්කම තියෙන. එහෙම නැතුව අපිට එතෙන්ට අවබෝධ කරගන්නට යන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ගොඩක් වෙලාවට අපි ධම්මවිචය සම්බොජ්ජංගය ආදී තැන්වලට දෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ නිසා ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයේ දියුණු වීම ගොඩක් වෙලාවට අඩුයි. බල ධර්මයක් විදිහට එහි වැඩිවීමත් බොජ්ජංගයක් විදිහට එතකොට නිවනට සමීපස්ත වීමත් ඊටමත් අඩු වෙනවා. මේ ගැඹුරු ධර්මයන් පිළිබඳව අපි සම්මර්ෂණය කරන්නට දෙන ඉඩකඩ කාලය අඩු වෙනකම නිසා. එතකොට මෙන්න මේ විදිහට අපිට හේතු සම්ප්‍රයුක්ත ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ හේතු සම්ප්‍රයුක්ත දුකය දෙවෙනි මාතෘකාව තමයි මේ දුකේ තියෙන හේතු විප්පයුත්තා ධම්මා. එතකොට මේ දුකේ මොකද්ද? හේතු සම්පයුත්තා ධම්මා, හේතු විප්පයුත්තා ධම්මා. හේතු සම්ප්‍රයුක්ත ධර්මයෝ සහ හේතු විප්‍රයුක්ත ධර්මයෝ. තේහි ධම්මේහි ඒ ධම්මා විප්පයුත්තා. අර හේතු ධර්මයන්ගෙන් යම් ධර්මයක් එතන විප්‍රයුක්ත නම් විප්‍රයුක්ත කියලා කියන්නේ නොයදුණු කියන එක. එතකොට සම්ප්‍රයුක්ත කියන්නේ යෙදුණු නම් ඊට තියෙන විරුද්ධාර්ථවත් පදේ තමයි විප්‍රයුක්ත කියලා කියන්නේ. ඒ කියන්නේ නොයදුණු කියන එක. අර හේතු ධර්මයන්ගේ නොයදුණු බව තමයි මෙතනදී විප්‍රයුක්ත කියන වචනය තුලින් හඳුන්වන්නේ. එතකොට මේ විප්‍රයුක්ත වූ අවස්ථාවක් හේතු ධර්මයන්ගෙන් විප්‍රයුක්ත අවස්ථාවක් හේතු ධර්මයන් නොයදුණු අවස්ථාවක්. එතකොට මොකක් වෙන්න පුළුවන්ද? අර අපි අහේතුක ධර්ම ගැන කතා කළානේ. අන්න ඒ දේවල්ම තමයි හේතු ධර්ම හා විප්‍රයුක්තයි කියලා කියන්නේ. ඒකයි තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා. යම් ධර්මයක් විප්‍රයුක්ත නම් ඒබඳු වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ටිකත් සබ්බංච රූපං රූපේ පිළිබඳව කවදාවත් හේතු ධර්මයේ දෙන්නේ නැහැ. හේතුත් එක්ක එකට පවතින්නේ නැහැ. රූපය කියන එක හේතු විප්‍රයුක්තයි. අසංකතාච ධාතු අසංස්කෘත ධාතුවක් යම් නිර්වාණයක් තියෙනවා නම් මේ නිර්වාණය අසංස්කෘත ධාතුවම සමස්තු අසංස්කෘත ධාතුවම හේතු විප්‍රයුක්තයි. මේවල හේතු ඇත්තේ නැහැ. ඒතකොට නිවන කියලා කියන්නේ අරිහත් මාර්ගසිත හෝ අරිහත් ඵලසිත නෙමේ. සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ග හෝ ඵලසිත නෙමේ. ඇයි? ඒවා සහේතුක ධර්ම හැටියටනේ අපි කතා කළේ. සහේතුක ධර්ම. එතකොට මෙතනදී දැන් කතා කරන්නේ අපි හේතු විප්‍රයුක්ත ධර්ම හැටියට කතා කරනකොට හේතු විප්‍රයුක්තයි කියලාකොට හේතු යෙදෙන්නේ නැති අවස්ථාවන් හේතු යෙදෙන්නේ නැති අවස්ථාවලදී ඒ හේතු නොයෙදෙන තැන් හැටියට දක්වනවා නිර්වාණය කියන එක. එතකොට අර ටික හේතු යෙදිලා තියෙන දේවල් නේ. එතකොට හේතු නොයෙදුන තැනක් නම් නිර්වාණය කියලා කියන්නේ ඒ සිත නෙමේකයි. සංකත නෙමේ අසංස්කෘතයි කියලා කියන්නේ. හිත සංස්කෘතයි. හිත හේතුන්ගෙන් සකස් කරන ලද්දක්. හැබැයි නිර්වාණය කියන එක අසංස්කෘතයි. ඒ වගේම රූපය මෙතනදී දක්වනවා මේ හේතු විප්‍රයුක්ත ධර්මයක් හැටියට. රූපය කියන එක හේතු විප්‍රයුක්ත ධර්මයක්. උඩදී අහේතුක ධර්මයක් හැටියට දැක්කුවා. න හේතු ධර්මයක් හැටියට දැක්කුවා. න හේතු අහේතුකං හේතු විප්‍රයුක්තං කියන යෙදීමෙන් මෙන්න මේ ටිකත් එක්ක රූපේ පිළිබඳව විග්‍රහ කරනකොට න හේතු අහේතුකං හේතු විප්‍රයුක්තං කියන විග්‍රහය රූපය ගැන කරන්නේ මේ ටිකත් එක්ක. රූපේ කොයි වෙලාවකවත් හේතු නෙමෙයි. රූපේ ලෝභ දේශ ලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ අව්‍යාකෘත අලෝභ දේශ මොහ කියන හේතුවක් නෙමෙයි රූපය කියලා කියන්නේ. ඒ වගේම රූපය කියලා කියන්නේ අහේතුක ධර්මයක්. අහේතුක ධර්ම කියලා කියන්නේ ඒකත් එක්ක හේතු ඇත්තේ නැහැ කියන එක. ඒ වගේම හේතු විප්‍රයුක්තයි. විප්‍රයුක්තයි කියලා කියන්නේ ඒහා හේතුන්ගේ සංයෝගයක් ඇත්තේ නැහැ. මෙහි තියෙන කුසල හේතුව කියන දේ හදන්න ඒ හේතුවත් එක්ක එකට රූපය කියන දේ පවතින්නේ නැහැ. මෙහි තියෙන දේ කුසල හේතුවට අපි දෙයක් දිහා බලලා හදාගන්න කුසල හේතුවට ඒක පැවැත්මක් වෙන්නේ නැහැ. කෙනෙක් දිහා බලලා අපි අමනාපයක් ඇති කරගන්නකොට ඒක මිනිස්සෙක් දිහා බලලා ඒ මිනිස්සයා දිහා බලලා අපි අමනාපය ඇති කරගන්නවා කියලා කිව්වට මිනිස්සයාට අමනාපයි කිව්වට කොයි වෙලාවකවත් මෙහි යෙදෙන ද්වේෂ සහගත සිත සහේතුක සිත කොයි වෙලාවකවත් ගිහිලා අර රූපේ හැප්පිලා රූපේ නිසා ඇති වුණා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක අර රූපය නිසා පැවතින දෙයක් එහෙම නෙමෙයි. රූපයත් එක්ක එකට තියෙන දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා මේක හේතු විප්‍රයුක්තයි රූපේ කියන එක. ඒ රූපේ දිහා බලාගෙන අපි තරහ ගන්න වෙලාවකම එහා සමානවම බලන් ඉන්න තව කෙනෙකුට හේතු ඒ කියන්නේ එයාට ඒක කැමති දෙයක් වෙන්න පුළුවන්. කැමති රූපයක් වෙන්න පුළුවන්. ලෝභ සහගත සිතකින් අරමුණු කරන්න පුළුවන්.
කෙනෙකුට ඒක උපේක්ෂා සහගතව අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ මට්ටම් වලින් ඒක එහෙම වෙලා තියෙන එක රූපයට මේ හේතුව කියන දේ අයිති නැති නිසා. ඒ නිසා රූපය කොයිම අවස්ථාවකදීවත් හේතුව හා සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. රූපය හේතු විප්‍රයුක්තයි. රූපය කියන එක හේතුවත් එක්ක එකට තියෙන්නේ නැහැ. ඒක හේතු විප්‍රයුක්ත වූවක් ලෙස තමයි හඳුන්වනු ලබන්නේ. රූපයේ සෑම මොහොතකම හේතු විප්‍රයුක්තයි. ඒකයි හේතු විප්‍රයුක්ත ධර්මයන් ගැන කතා කරනකොට සබ්බච්ච රූපං කියලා කිව්වේ. සියලුම රූපය කියන එක හේතු විප්‍රයුක්තයි. හේතු සංප්‍රයුක්ත භාවයක් එහි දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අසංකතාච ධාතු. එතකොට නිර්වාණය කියන එකත් හේතු විප්‍රයුක්තයි කිව්වා. රූපයත් හේතු විප්‍රයුක්තයි. අහේතුක සියලුම සිත් ටික හේතු විප්‍රයුක්තයි. අපිට ඒක එතකොට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම අකුසල සිත් වලින් උද්දච්ච සහගත මෝහය සහ විචිකිච්ඡා සහගත මෝහ කියන මේ අවස්ථා දෙක අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා හේතු විප්‍රයුක්ත අවස්ථාවන් හැටියට. අපි කිව්ව එකට හේතුව උද්දච්චය සහ විචිකිච්ඡාව කියන අතීරණක චෛතසිකයන්ගේ බලපෑම මත මේ දේවල් ඒ විදිහට මේ මෝහය කියන එක හේතු විප්‍රයුක්ත හැටියට සැලකෙනවාය කියලා. එතකොට මෙන්න මේ හේතු සංප්‍රයුක්ත දුකයේදී හේතු සංප්‍රයුක්ත සහ හේතු විප්‍රයුක්ත කියන මාතෘකා දෙක පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට අනික් මාතෘකා දෙක පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්. කතමේ ධම්මා හේතුච්චේව සහේතුකයි. කතමේ ධම්මා හේතුච්චේව සහේතුකයි. කවර ධර්මයෝ හේතුත් වෙලා සහේතුක වෙනවද? කවර ධර්මයෝ හේතුත් වෙලා සහේතුක වෙනවද? ඒ කියන්නේ හේතු ඒකම හේතුවක්. ඒ වුණාට ඒක තව හේතුවක් එක්ක තියෙන නිසා ඒකට කියනවා ඒක සහේතුකයි කියලා. ඒකම හේතුවක් ඒ හේතුවත් එක්ක තියෙන නිසා අනිකුත් හේතු නිසා හේතු යෙදෙන නිසා ඒකට කියනවා ඒ හේතුවට සහේතුකයි කියලා. එතකොට මොනවාද මේ ධර්මය? ලෝභෝ මෝහේන හේතුචේව සහේතුකෝච. ලෝභෝ මෝහේන හේතුචේව සහේතුකෝච. එතකොට ලෝභය මෝහය නිසා මෝහයෙන් හේතුචේව හේතු සහේතුකයි. ලෝභය කියන්නේ මොකද්ද? ලෝභය කියන්නේ හේතුවක්. එතකොට මේ ලෝභය කියන හේතුව තනියෙන් තියෙන්නේ නැහැ. ලෝභය කියන මේ හේතුව ඒක තනියෙන් හුදකලාව තියෙන්නේ නැහැ. එතන තියෙනවා තව හේතුවක්. මොනවාද? ලෝභය ඇති වෙන තැනක මෝහය කියන හේතුව තියෙනවා. ලෝභය ඇති වෙන තැනක මෝහය කියන හේතුව තියෙනවා. එතකොට ලෝභය සහ මෝහය කියන හේතු දෙකම තියෙනකොට අපි ලෝභය ගැන කියනකොට කියනවා ලෝභය හේතුවක්. ඒ වගේම ලෝභය මෝහය නැමැති හේතුවත් එක්ක එකට යෙදෙන නිසා ලෝභය කියන්නේ සහේතුක ධර්මයක්. ලෝභය කියලා කියන්නේ හේතුවක්. ඒක අර මේ මෝහය නැමැති අනිකුත් හේතුව එකත් එක්ක එකට තියෙන නිසා ඒකට කියනවා සහේතුක දෙයක් කියලා. දැන් නරක ළමයෙක් ඉන්නවා. ඒ නරක ළමයාත් එක්ක තව ළමයි ටිකක් ඉන්නවා. මේ ළමයින්ගෙන් තවත් නරක ළමයි ඉන්නවා. එතකොට අර එක ළමයෙක් නරක ළමයෙක් අරගෙන කියනවා මේ නරක ළමයෙක්. ඒ වගේම මේ නරක ළමයින් එක්ක ඉන්න කෙනෙක්. නරක ළමයෙකුත් වෙනවා නරක ළමයින් එක්ක එකට ඉන්න කෙනෙකුත් වෙනවා. එතකොට එතන කරුණු දෙකක්. එකක් නරක ළමයා අනිත් එක නරක ළමයින් එක්ක එකට ඉන්න කෙනෙක්. එතකොට එයාව හඳුන්වන ලබන ක්‍රම දෙකක්. එතකොට අන්න ඒක තමයි ලෝභය පිළිබඳව හඳුන්වනවා. ඒක ලෝභය කියන්නේ හේතුවක්. ඒ වගේම සහේතුක ධර්මයකුත් වෙනවා. ඇයි? එතන මෝහය තියෙන නිසා. ඒ නිසා ලෝභෝ මෝහේන හේතුචේව සහේතුකෝච. ලෝභය මෝහය නිසා මෝහයෙන් සහේතුකත් වෙනවා. ලෝභය හේතුවක්, මෝහයෙන් ඒක සහේතුක ධර්මයක් බවට පත් කරලා තියෙනවා. එතකොට ලෝභය හේතුවත් වෙලා ලෝභය හේතුවත් වෙලා සහේතුක ධර්මයකුත් වෙලා තියෙනවා. මෝහෝ ලෝභේන හේතුචේව සහේතුකෝච. මෝහයත් එක්ක එකට ලෝභය යෙදෙන අවස්ථාවල දැන්
ලෝභයත් එක්ක මෝහය දෙනකොට ඒකෙම අනිත් පැත්තට මොකක්ද වෙන්නේ? මෝහයත් එක්ක ලෝභෙත් ඉදලා තියෙනවා. මෝහය කියන්නේ අකුසල හේතුවක්. ඒ අකුසල හේතුවත් එක්කම ඒක ඒ නිසා මෝහය කියන්නේ හේතු ධර්මයක්. ඒ හේතු ධර්මයත් එක්ක එකට ලෝභය කියන දේ තියෙන නිසා ඒකට කියනවා සහේතුක ධර්මයක් කියලා. මොකද්ද හේතු සහේතුක කියන වචනයෙන් හඳුන්වන්නේ? හේතුචේව සහේතුකාච කියලා හඳුන්වන්නේ මෝහය මෙතනදී. අතනදී ලෝභය හැඳින්වෙනවා. මෙතනදී මෝහය හඳුන්වනවා. ඒක හේතුවත් වෙනවා. ඒ වගේම ඒක සහේතුකත් වෙනවා. ඒක මෝහය කියන එක හේතුවත් වෙනවා. ඒ වගේම එයම සහේතුකත් බවට පත් වෙනවා. දෝසෝ මෝහේන හේතුචේව සහේතුකෝච. ද්වේෂය කියන එක මෝහයත් එක්ක එකට යෙදෙනකොට එතනදී දෝෂය හේතුවක්, ද්වේෂය කියන එක හේතුවක්. මෝහයෙන් ඒක සහේතුක කරලා තියෙනවා. ඒක තනියෙන් තියෙන්නේ මෝහයත් එක්ක තමයි එතන තියෙන්නේ. ඒ නිසා ද්වේෂය හඳුන්වනවා ඒක හේතුචේව සහේතුකාච, හේතුව වෙනවා වගේ මේක සහේතුකයි කියලා. හේතුව වෙනවා වගේ මේක සහේතුකයි. ඒ වගේම මෝහෝ දෝෂේන හේතුචේව සහේතුකෝච. මෝහය ද්වේෂයත් එක්ක හේතුචේව සහේතුකාච, හේතුත් වෙනවා සහේතුකත් වෙනවා. ද්වේෂය සමග මෝහය තියෙනවනම් මෝහය සමග ද්වේෂයක් තියෙනවා. ඒක දෙපැත්තට ඒක ක්‍රියාත්මක වෙනවා. අලෝභෝ අදෝසෝ අමෝහෝ තේ අඤ්ඤමඤ්ඤං හේතුචේව සහේතුකාච. දැන් අකුසල හේතු පිළිබඳව අපි කතා කරනකොට අකුසල හේතුන්ගෙදී කිසිමම තැනක යෙදෙන්නේ නැහැ. අකුසල හේතුවකදී කිසිම තැනක යෙදෙන්නේ නැහැ. ලෝභ සහ ද්වේෂ කියන මේ දෙකම එකම සිතක. ලෝභ සහ ද්වේෂ කියන මේ දෙක එකම සිතක යෙදෙන්නේ නැහැ. හැබැයි කුසල හේතු වල ගත්තාම අලෝභ, අදෝස, අමෝහ කියන මේ තුනම එකම තැනක යෙදෙනවා. එකම සිතක යෙදෙන්න පුළුවන්කම තියෙනවා. අලෝභ, අදෝස, අමෝහ කියන මේ තුනම එකම සිතක යෙදෙන්නට පුළුවන්කම තියෙනවා. යෙදෙනවා. එතකොට අලෝභ, අදෝස, අමෝහ තේ අඤ්ඤමඤ්ඤං හේතුචේව සහේතුකාච කිව්වේ ඒකයි. අලෝභ, අදෝස, අමෝහ කියන එක එකිනෙකාට අඤ්ඤමඤ්ඤං හේතුචේව සහේතුකාච, හේතුත් වෙනවා සහේතුකත් වෙනවා. ඒ කියන්නේ අලෝභය කියන හේතුව තියෙනකොට ඒකත් එක්ක අදෝසය, අමෝහය කියන හේතු තියෙන නිසා අලෝභය හේතුවත් වෙලා සහේතුකත් වෙලා තියෙනවා. අදෝසය තියෙනකොට අලෝභ, අමෝහ දෙක නිසා ඒක සහේතුක වෙලා ඒ වගේම ඒකම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. අමෝහය තියෙනකොට ඒක අලෝභ, අදෝස දෙක නිසා සහේතුක වෙලා ඒකම හේතුවක් බවටත් පත් වෙලා තියෙනවා. එතකොට හේතුචේව සහේතුකාච, හේතුවත් වෙනවා. ඒ වගේම අනික් හේතු නිසා හේතු සහිත වූවක් බවටත් පත් වෙනවා. එතකොට මේ තමයි හේතු සහේතුක ධර්ම කියලා කියනකොට. එතකොට මේ පිළිබඳව තවදුරටත් යත්ත ද්වේතයෝ හේතු ඒකතෝ උපජ්ජಂತಿ ඉමේ ධම්මා හේතුචේව සහේතුකාච. ඒ කියන්නේ හේතු දෙකක්, හේතු තුනක් එක සිතක උපදිනු ලබන්නේ නම් හේතු දෙකක් එක සිතක උපදිනවා. ද්වේෂ මෝහ, ලෝභ මෝහ, අලෝභ, අදෝස, අමෝහ, ඒ වගේම අලෝභ, අදෝස, මෙන්න මේ විදිහට හේතු දෙකක් හෝ හේතු තුනක් හෝ එක සිතක යෙදෙන අවස්ථා තියෙනවා. අන්න ඒ හේතු යෙදෙන අවස්ථාවල හේතුචේව සහේතුකාච, එක එක හේතුව ගත්තාම ඒක සහේතුකත් වෙනවා. ඒක හේතුවත් වෙනවා. ඒ එක හේතුවක් පිළිබඳව අපිට හඳුන්වන්නට පුළුවන් ක්‍රමයක් හේතුචේව සහේතුකාච කියන මේ විදිහ. එතකොට මේ හේතුචේව සහේතුකාච කියන මේ දුකේදී පළවෙනි මාතිකාව තමයි හේතුචේව සහේතුකාච කියන මේ මාතෘකාව. කතමේ ධම්මා සහේතුකාචේව නච හේතු. කවර ධර්මයෝද සහේතුකාචේව නච හේතු. සහේතුක වෙනවා. හැබැයි හේතු වෙන්නේ නැහැ. තේහි ධම්මේහි යේ ධම්මා සහේතුකා තේ ධම්මේ ඨපෙත්වා වේදනා සංඥා සංකාර විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සහේතුකාචේව නච හේතු. ඒක දැන් මේ කියන්නේ මොකද්ද? මාතෘකාව හොඳින් බෙදා ගන්නකෝ. කතමේ ධම්මා සහේතුකාච. එතකොට කවර ධර්මයෝ සහේතුක වෙනවද? හැබැයි සහේතුක උනාට නච හේතු. හේතු වෙන්නේ නැති. සහේතුක වෙනවද?
හේතු වෙන්නේ නැති කියලා මේ අහන්නේ. එතකොට මොනවද සහේතුක වෙන්නේ හේතු නොවි? අර හේතු නොවන අනිකුත් සියලුම ධර්මයෝ ගැන කතා කළා සහේතුක ධර්ම කියලා. ඒ සහේතුකා ධම්මා කියපු ටිකම තමයි ඒ දේවල් හේතු නෙමෙයි හැබැයි සහේතුකයි. හේතු නෙමෙයි හැබැයි සහේතුකයි. හේතුත් එක්ක එකට තියෙනවා. හේතුත් එක්ක එකට යුක්තයි. ඒ නිසා හේතු සහිත හැබැයි හේතු නොවන ධර්මයෝ ගත්තාම අර සහේතුක සිත්වල හේතු ටික අතහැරලා අනිකුත් යෙදෙන සියලුම දේවල් ටික දක්වන්න පුළුවන්කම තියෙනවා. අනිකුත් යෙදෙන සියලුම දේවල් ටික එතනදී දක්වන්න පුළුවන්. ඒකට ඔන්න ඒ මාත්‍රිකා ද්විත්වය. දැන් මෙහෙම කියාගෙන ගියාට බොහෝ දිනකට මේක කරුණු විදිහට ගොඩක් නිසා පැහැදිලි වෙනවද කියලාත් හිතෙනවා. මම උත්සාහවත් වන්නම් ඊළඟ වැඩසටහනේ ඉඳලා හැකිතාක් මේක තවදුරටත් සරල කළ මතක තබා ගන්න පහසු ක්‍රමයකට අපිට ලියා දක්වන්න පුළුවන් නම් ඒ ක්‍රමයකට යන්නට මම උත්සාහවත් වන්නම්. එතකොට තවදුරටත් මේක පැහැදිලි කරගන්නට පුළුවන් කමක් ලැබෙයි කියලා හිතනවා. එතකොට මෙන්න මේ විදිහට සහේතුක සහ මේ හේතුචේව සහේතුකාච ඒ වගේම සහේතුකාචේව නච හේතු සහේතුක වෙනවා හේතු නොවන ධර්මය වෙනවා කියන මාතෘකාව අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊට පස්සේ ඊළඟ දුකේ අපිට බලන්න පුළුවන්කම තියෙනවා. කතමේ ධම්මා හේතුචේව හේතු සම්පයුත්තාච. කවර ධර්මයෝ හේතුත් වෙනවද හේතු සම්ප්‍රයුක්තත් වෙනවද? දැන් අර කියපු මාතෘකා පිළිවෙල හේතු ධම්මාන හේතු ධම්මා ඒ වගේම සහේතුකා ධම්මා හේතුකා ධම්මා හේතු විප්පයුත්තා ධම්මා හේතු සම්පයුත්තා ධම්මා හේතු විප්පයුත්තා ධම්මා කියන ටිකම මේ තව පැත්තකින් ආපහු අර හේතුව කියන එකත් එක්ක අරගෙන යන එකයි මේ කරන්නේ. කතමේ ධම්මා හේතු කවර ධර්මයෝ හේතුද කවර ධර්මයෝ හේතුත් වෙලා හේතු සම්ප්‍රයුක්තත් වෙනවද? දැන් ඉස්සෙල්ලා කතා කළේ මොනවද? හේතුත් වෙන ඒ වගේම හේතු සහේතුකත් වෙන ධර්මය. හේතුත් වෙන සහේතුකත් වෙන ධර්මය. හේතු වෙන ඒ වගේම නැච හේතු නොවන ධර්මය තමයි ඊළඟට කතා කළේ අහේතුක ධර්මයන් කියන එක. එතකොට නැච හේතු නොවන ධර්මයන් කියන එක. ඊට පස්සේ දැන් කතා කරනවා කතමේ ධම්මා හේතුචේව හේතු සම්පයුත්තාජ. හේතුත් වෙන හේතු සම්ප්‍රයුක්තත් වෙන ධර්මය මොනවද කියලා. ලෝභෝ මෝහේන හේතුචේව හේතු සම්පයුත්තෝච. අර කලින් කරපු විග්‍රහයම තමයි ආපහු සිද්ධ කරන්නට තියෙන්නේ. ලෝභය මෝහයත් සමග යෙදෙනකොට ඒක ලෝභය කියන්නේ හේතුවක්. ඒ හේතුව මෝහය නැමැති හේතුවත් එක්ක හේතු සම්ප්‍රයුක්තයි. ඒ හේතුවත් එක්ක හේතු සම්ප්‍රයුක්තයි. ඒ හේතුවත් එක්ක එකට තමයි ඒක යෙදිලා තියෙන්නේ. අන්නේ හේතු සම්ප්‍රයුක්ත භාවය පිළිබඳව අපිට එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මෝහය ලෝභයෙන් හේතුචේව හේතු සම්පයුත්තෝච. ඒ වගේම මෝහය ලෝභයත් එක්ක හේතුත් වෙනවා හේතු සම්ප්‍රයුක්තත් වෙනවා කියලා ඒ විදිහට ඒක අර පළවෙනි මාත්‍රිකාව බෙදාගත්තා වගේ ඒ කියන්නේ හේතුචේව සහේතුකාච කියන එක බෙදාගත්ත විදිහටම තමයි සහේතුකයි හේතු සම්ප්‍රයුක්තයි කියන එකට කරන විග්‍රහය එකම නිසා මෙතනදිත් ඒ විග්‍රහයම තමයි අදාළ කරගන්නට තියෙන්නේ. ඒ වගේම කතමේ ධම්මා හේතු සම්පයුත්තාච නච හේතු. හේතු සම්ප්‍රයුක්ත වන ඒ වගේම නච හේතු නොවන ධර්මය මොනවාද? හේතු සම්ප්‍රයුක්තයි හේතුත් එක්ක යෙදිලා තියෙන්නේ. හැබැයි හේතු වෙන්නේ ඒ කියන්නේ හේතු සම්ප්‍රයුක්තයි කියනකොට අර සහේතුක සිත් ටිකමයි. හැබැයි ඒ සහේතුක සිත් ටිකේ හේතු ටික අතහැරලා අනිකුත් තියෙන සියලුම දේවල් ටික අනිකුත් දෙන සියලුම වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික ඒ දේවල් වලට කියන මොකක් කියලාද? හේතු සම්ප්‍රයුක්තයි හැබැයි හේතු නෙමෙයි. වේදනාව කියන්නේ හේතුත් එක්ක යෙදෙන දෙයක් හැබැයි හේතු සම්ප්‍රයුක්ත දෙයක්. එතකොට හැබැයි හේතුව නෙමෙයි ඒක. ඒ නිසා ඒක හේතු සම්ප්‍රයුක්තයි නැච හේතු වෙනට හේතුව නෙමෙයි. සංඥාව කියලා කියන්නේ සිතකේ තියෙන ඒක හේතුව නෙමෙයි හැබැයි හේතුවත් එක්ක එකට තියෙන දෙයක්. ඒ නිසා ඒ අනිකුත් සහේතුක සිත්වල ඒ සියල්ලම ඇතුළත් කරගන්නවා හේතු ටික අතහැරලා. මේ තමයි ඒ මාතිකා දුකය. ඒ වගේම කතමේ ධම්මා න හේතු සහේතුක. කවර ධර්මයෝ න හේතු සහේතුකද? කවර ධර්මයෝ න හේතු සහේතුකද?
න හේතු සහේතුකා කියලා කියන්නේ න හේතු නොවන ධර්මයෝ හැබැයි සහේතුකද? හේතු නොවන සහේතුක ධර්මයෝ මොනවද? තේහි ධම්මේහි යේ ධම්මා න හේතු සහේතුකා වේදනා සංඥා සංකාර විඥානකන්தோ ඉමේ ධම්මා න හේතු සහේතුකා. එතකොට න හේතු සහේතුක ධර්ම ගැන කතා කරනකොට චතුසු භූමියසු කුසල සතර භූමියේහිම තියෙන කුසලය අකුසලය කාමාවචර විපාකයන්ගේ අහේතුක සිත් ටික අතහැරලා සතර භූමියේහිම තියෙන විපාක ටික කාමාවචර ක්‍රියාසිටල අහේතුක සිත් ටික අතහැරලා ඒ සියලුම ක්‍රියාසිට ටික එත්තුප්පන්නේ හේතුට අපෙත්තා මේ ධම්මා න හේතු සහේතුක. එතකොට අර ටිකමයි මේ තැන්වල තියෙන කියන්නේ සහේතුකයි කියලා කියන ඒ සියලුම සිත්වල තියෙන හේතුව කියන කොටස අයින් කරලා දාලා හේතු කියන කොටස පැත්තකින් තියලා එතන තියෙන අනිකුත් ධර්මතා ටික සහේතුකයි. හේතු නෙමෙයි සහේතුකයි. කතමේ ධම්මා න හේතු අහේතුකා. ඒ වගේම හේතුත් නොවන අහේතුක ධර්මය මොනවද? ඒ තේහි ධම්මේහි යේ ධම්මා න හේතු. ඒ ධර්මයන්ගෙන් යම් ධර්මයක් හේතු වෙන්නේ නැත්නම් ඒ අහේතුකයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික ඇතුළත් කරනු ලබනවා. එතකොට මේ මොනවාද? එතනදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒ සිත විග්‍රහ කර ගැනීමේදී දෙපංච විඥාන සිත්. දෙපංච විඥාන සිත්. එතකොට දෙපංච විඥාන සිත්වල න හේතු අහේතුක. ඒවා අහේතුක සිත්, අහේතුක විපාක සිත්. එතකොට හැබැයි ඒවල හේතු ඇත්තෙත් නැහැ. මනෝ ධාතු සිත් ටික. එතකොට මනෝ ධාතු සිත් තුන ඒ මනෝ ධාතු සිත්වල විපාක මනෝ ධාතු සිත්වල අපිට දකින්න පුළුවන්කම තියෙන අහේතුක සිත් හැටියට. එතකොට ඒ තැන්වල තියෙන අහේතුක මට්ටම න හේතු හේතු නැහැ අහේතුකයි. ඒ නිසා න හේතු අහේතුකා කියලා කියනවා. ඒ වගේම පංචච අහේතුක මනෝ විඥාන ධාතුයෝ අහේතුක මනෝ විඥාන ධාතු සිත් ටික රූපංච නිබ්බානංච රූපේ සහ නිර්වාණී මේ ධම්මාන හේතු අහේතුකා. මෙන්න මේ ධර්මය හේතු නොවන අහේතුක ධර්ම හැටියට සංග්‍රහ කොට දක්වනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ධර්මයන්ගේ සංග්‍රහය අපට දකින්නට පුළුවන්කම තියෙන අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන. ඒකට මේකට කියනවා හේතු ගොච්ඡකය කියලා. ඒ කියන්නේ හේතු ගැනනේ කතා කළේ. හේතු ධම්මාන හේතු ධම්මා හේතු මේ සහේතුකා ධම්මා හේතුකා ධම්මා හේතු සම්පයුත්තා ධම්මා හේතු විපයුත්තා ධම්මා මේ ආදී ලෙස හේතු ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඒකට හේතු පිළිබඳව කතා කරන නිසා ඒ හේතු ගැන කතා කරන දුක මාතිකා සියල්ලම එකතු කොට මෙතනදී එක්කොට දක්වනවා වෙනමම සංග්‍රහයක් හැටියට එකතු කරලා දක්වනවා හේතු ගොච්ඡකය කියලා. එතකොට මේ හේතු ටික තියෙන භාජනය හේතු භාජනයක් මේක. හේතු ගැන තමයි මේක ඇතුලේ කතා කරන්නේ. ඒතර සමස්තයක් විදිහට අපි ගත්තාම හේතු ගොච්ඡකය පිළිබඳව අපිට මේ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මම හිතනවා මේ කරුණු කාරණා ගොඩක් නිසා බොහෝ දිනකට මේක පැහැදිලි වන්නට පුළුවන්. නමුත් අපි තවදුරටත් ඉදිරියේදී මේක සටහන් මගින් ඉදිරිපත් කරන්න බලන්නම්. එතකොට ඔබට හේතු ගොච්ඡකය පිළිබඳව දල සැලැස්මක් ඔස්සේ තවදුරටත් යම්කිසි කරුණු ටිකක් පැහැදිලි කරගන්නට ලැබේවි, පහසුවක් වේවි කියලා හිතන නිසා. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. ඒ සිදු කරගන්නට යෙදුණු සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම ඉෂ්ඨකාරක ආදී සියලු ස්ථාන අධිග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් මේ පින් අමාමහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ඒ ප්‍රසාද් මහත්මයා, ඩී.එන්. ධර්මරත්න මහත්මිය, එස්.එන්. කුලරත්න මහත්මිය ඇතුළු පින්වත් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා භව ප්‍රාප්ත වූ ඒ ධර්මසිරි මහත්මයාටත් ඩී.ජී. ධර්මරත්න මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මිය පරලෝ යන්නට යෙදුණු සෑම සිළු ඥාති වර්ගයාටම අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ නම් සඳහන් කරන්නට යෙදුණ ඒ ධර්මසිරි සහ ඩී.ජී. ධර්මරත්න මහත්මයා ඇතුළු
මේ සෑම සිළු දෙනා නමින්ම වර්ග પરම්පරා ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන පින්නතුන් බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කරන්නට පළමු වසර උපන්දිනය සිහිපත් කරන අනින්ද්‍යා සේසත්‍රි දියණියට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එස්.එන්. කුලරත්න මහත්මියටත් ඒ ලංකාගේ මහත්මියටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ උපන්දිනය සිහිපත් කරන අනින්ද්‍යා සේසත්‍රි පුංචි දියණිය ඇතුළු ඒ සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන එස්.එන්. කුලරත්න සහ ඒ ලංකාගේ මහත්මියටත් දායකත්වයෙන් කටයුතු කරන ඒ ප්‍රසාද් මහත්මයා, ඩී.එන්. ධර්මරත්න මහත්මිය සහ එස්.එන්. කුලරත්න මහත්මිය ඇතුළු සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා. කායික මානසික සැනසෙල්ල ලබාගෙන උතුම් නිවනින්ම සැනසෙන්න කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.